අයිබෝන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සංජීව මග්ගේ ප්‍රථම නවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨවේද 17%කින් ඉහළ ගිය නව බස් ගාස්තු නිවේදනය කෙරේ. කාබනික වගාහානි සඳහා පමණක් වන්දි ලබා දීමේ කෘෂිකර්ම ඇමතිගේ ප්‍රකාශයට විරෝධය. ඩොලර් හිඟෙන් සපුගස් කන්ද අද සිට යලි වැසේ. නව වාර්තාවක් සමගින් කොටස් වෙළඳපොළ ඉහළට. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් පිළිබඳවයි අද මුලින්ම අවධානය. සෑම ඩොලරයකටම දැන් මහජන බැංකුවෙන් අමතර රුපියල් 10ක්. ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ වෙළඳපොලේ පවතින භාණ්ඩ හිඟේ හේතුවෙන් පාරිභෝගික ජනතාව තවමත් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. ඒ අනුව ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අදත් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වුණා. ඉල්ලුමට සරිලන පරිදි ගෑස් සැපයුම නොමැතිවීමේ පසුබිමක මේ වන විට ප්‍රදේශ කිහිපයකට සීමිත ප්‍රමාණයකින් ගෑස් බෙදා හැරීමට අදාළ සමාගම් පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා ජනතාවට අදත් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වුණා. හැටන් ප්‍රදේශයේ පවතින ගෑස් හිඟේ හමුවේ එහි ආපනශාලා රැසක් වසාදමීමට පියවරගෙන ඇතැයි ඊයේ වාර්තා වුණා. ඒ අනුව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් විසින් අද අලුයම තමන්ට ලැබුණු සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණය වසාදමා ඇති ආපනශාලා හිමියන් ඇතුළු ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට බෙදා හැරීමට කටයුතු කළ බව අප වාර්තාකරු සඳහන් කළා. එම සීමිත ගෑස් තොගය විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළ අලුයු බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ ඉදිරි සති 3ක කාලයක් තුළ ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර වෙළඳපොළට බෙදා හරින බවයි. පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදු වූ පිපිරීම හා ගෑස් කාන්දුවීම හේතුවෙන් අධිකරණයේ ලබා දුන් නියෝග මෙන්ම පාරිභෝගික අධිකාරිය හා ප්‍රමිති ආයතනයේ ලබා දුන් උපදෙස් වලට අනුව ගෑස් පිරවීම හා අනුගමනය කළ යුතු ආරක්ෂණ ක්‍රමවේද හේතුවෙන් මීට පෙර දෛනිකව නිකුත් කළ ගෑස් සිලින්ඩර් 50000ක ප්‍රමාණය 10000ත් 15000ත් අතර දක්වා අඩු ඇති බවද එම සමාගම පෙන්වා දෙනවා. පාරිභෝගික භාණ්ඩ හා සේවා රැසක මිල දිනෙන් දින ඉහළ යද්දී වෙළඳපොලේ බුලත් මිලෙහිද ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අත මේ දිනවල රුපියල් 200කට ආසන්න මිලකට අලෙවි වන බවයි අප වාර්තාකරුවා සඳහන් කළේ. බොහෝ භාණ්ඩවල මිල එලෙස ඉහළ යද්දී පසුගිය උත්සව සමයේදී සීක්‍රේන් මිල ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වන විට පහත බැස තිබෙනවා. කුකුළු මස් නිෂ්පාදකින්ගේ සංගමයේ සඳහන් කළේ රුපියල් 750ක්ව පැවති කුකුළු මස් කිලෝවත් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වන විට අලෙවි වන බවයි. ඒ අනුව කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබෙනවා. මේ අතර බිත්තරයක මිලද රුපියල් 3කින් අඩු වී ඇති අතර රුපියල් 26ක්ව පැවති බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 23කටයි. සෑම ඩොලරයකටම දැන් මහජන බැංකුවෙන් අමතර රුපියල් 10ක්. UHD quality video streaming සමග internet like a boss. SLT Mobitel Fiber. මේ අතර බස් ගාස්තු අනිද්දා සිට 17%කින් ඉහළ දැමීමට නියමිතයි. ඒ අනුව නව බස් ගාස්තු පිළිබඳ දැනුවත් කරමින් ජාතික ගමනාගමන මණ්ඩලය විසින් අද විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ලෙස පෞද්ගලික බස් සංගම් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව පැවති සාකච්ඡාවලදී තීරණය වුණේ 17%කින් බස් ගාස්තු වැඩි කිරීමටයි. මෙම බස් ගාස්තු සංශෝධනය ලබන 5 වනදා එනම් අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා ඉහළ යනු ඇත. රුපියල් 17ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 23ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 27 දක්වාත් ඉහළ නංවා තිබෙනවා. අනෙකුත් ගාස්තු ඇතුළත් නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවාහන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.transport.gov.lk ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.ntc.gov.lk ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල මුහුණු පොත වන Facebook National Transport Commission එම කොමිෂන් සභාවේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1955 ඔස්සේ ජනතාවට ලබාගත හැකි. එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.sltb.lk සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන හෝමාරු මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.mmck.lk වෙතින් සහ දිවයිනේ ප්‍රධාන බස් නැවතුම්පළ තුළ ඇති දැන්වීම් පුරව මගින්ද මේ
පිළිබඳව තවදුරටත් දැනුවත් විය හැකියි. Multiple devices එකවර connect කළ හැකි internet like a boss. SLT Mobitel Fiber. මේ අතර ඩොලර් අර්බුදයේ හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමට නොහැකිවීම මත සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නැවැත්වීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ කර තිබේ. ක්‍රමානුකූලව එම කටයුතු සිදු කරන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අද දිනේ සිට යලි වසඳමීමට තීරණය කර තිබෙනවා. විදේශ විනිමය අර්බුදයේ හමුවේ බොරතෙල් මිලදී ගැනීමට පවතින ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් මෙලෙස තෙල් පිරිපහදුව වසඳමින බවයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා සඳහන් කළේ. ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාස 15 වනදායින් පසුව බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වසඳමින දෙවන අවස්ථාව මෙයයි. පසුගිය වසරේ නොවැම්බර් මාස 15 වනදා තෙල් පිරිපහදුව වසඳමීමෙන් පසු දින 22කට පසුව එය යලි ආරම්භ කෙරුණේ දෙසැම්බර් මාස 7 වනදායි. අනතුරුව එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා. මේ මාස අවසන් සතියේදී ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඉන්පසු තෙල් පිරිපහදුව යලි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. රජයෙන් ලබා දුන් කාබනික පොහොර භාවිතා කිරීමෙන් අස්වැන්නේ යම් අඩුවක් සිදුව ඇතැයි පරීක්ෂණවලදී ඔප්පු වූහොත් පමණක් වගා හානි වන්දි ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය අසාධාරණ බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අපි පොහොර වර්ග 4ක් ලබා දෙනවා. ඒ පොහොර පිළිබඳ ප්‍රමිතියේ වගකීම ආණ්ඩුව බාර ගන්නවා. ඒකට ගොවියෝ මේ පොහොර භාවිතා කරලා තියෙනවා. පොහොර භාවිතා නොකර ගොවින් වන්දිලලා වැඩක් නැහැ. එතකොට අපි දුන්න පොහොර භාවිතා කරලා ඒ පොහොර වලින් නිෂ්පාදනය අඩු වුණා කියලා ගොවියෝ ඔප්පු කරන්න ඕනේ. මේ පිළිබඳ කෘෂිකර්ම පරිශ්‍රණයෙන් අපි වාර්තාවක් ගන්නවා. ඒ පොහොර භාවිතා කරලා වගාවේ හානියක් වුණොත් තමයි ආණ්ඩුව වන්දි ගෙවන්නේ. තුමල්ලා වන්දි ගෙවපු චීන පොහොර නැවේ වත්මන් තත්ත්වය මොකක්ද ඒකේ ප්‍රොසීජර් එක? කිසිම සමාගමකට වන්දි ගෙවලා නැහැ. ඒ නිසා අපි ඒ ගැන කතා කරලා ඉතින් අපි ඒක වන්දි ගෙවන්නේ. වන්දි ගෙවන්න අපි වැරදි කළා නැහැ. ඒ නිසා කිසිදු අපි ඒ ටෙන්ඩරේ ඉල්ලපු සුදුසුකම් අනුව කටයුතු කර ඇරෙන්න අපි කිසිම වන්දියක් කාටවත් ගෙවලා නැහැ. එමතුමා වුණත් මාධ්‍යයට ප්‍රකාශයක් කරනකොට ඒක හරි දේ තමයි ප්‍රකාශ වෙන්න ඕනි. එතුමාම කිව්වා කාබනික පොහොරයි යොදලා මොකක් හරි යම්කිසි ගැටලුවක් ආවොත් එතුමා වන්දියක් ගෙවන්න කැමති කියලා. නමුත් එතුමා ඊයේ ප්‍රකාශ කරුවා වන්දියක් ගෙවන්නේ නැති කතාව. ඒක හොයලා බලලා තමයි කරන්නේ කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙන්න බෑ. මොකද අපි ගොවියෝ හැටියට අපි රටේ ජාතික මේ ආර්ථිකයේ රටේ ජාතික නිෂ්පාදනය අපි දායකත්ව වෙන ගොවියෝ හැටියට ඇත්තටම මේ වෙලාවේ කබලින් ලිපට වැටලා වගේ තමයි අපි ගොවියෝ ඉන්නේ. මේ වෙලාවේ රජයෙන් යම්කිසි සහනයක් ඒ කියපු විදිහටම සහනාධාරයක් දෙනවා නම් ඒක ගොඩාක් වටිනවා. කාබනික පොහොර, එතකොට නැනෝ නයිට්‍රජන් පොහොර දෙනවා කියලා කිව්වට ඇත්තටම නුවරඑළියට ඇවිල්ලා නැහැ ඒක. තාම අපිට අවශ්‍ය පොහොර ටික නුවරඑළියට ඇවිල්ලා නැහැ. නමුත් අපි දැන් මාස අවුරුද්දකට ඉස්සෙල්ලා අපි ගත්තේ 1300ට 1600ට ගත්ත පොහොර මිටිය දැන් රුපියල් 9500ට වගේ තමයි පොහොර මිටිය ඇවිල්ලා තියෙන්නේ. දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල නව වසරේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. එමෙන්ම රාජ්‍ය අංශයේ සියලු සේවකයින්ද අද සිට සේවයට කැඳවා තිබෙනවා. ඒ අනුව පාසල් සිසුන්ගේ සහ රාජ්‍ය සේවකින්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අපට වාර්තා වුණේ. කොවිඩ් වසංගත තත්ත්වයක් සමග මාස 6ක පමණ කාලයක් වසා තිබූ පාසල් දෙසැම්බර් මාස නැවත ආරම්භ කළද එම මාස 23 වනදා නැවත පාසල් නිවාඩුව ලබා දුන්නා. ඒ අනුව නව වසර සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල් අද යලි ආරම්භ කෙරුණා. ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ පාසල් සිසුන්ගේ පැමිණීම අද ප්‍රශස්ත මට්ටමක පැවති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් සිසුන් සංඛ්‍යාව 27ට වැඩි පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. නව වසර සඳහා පාසල් අද යලි විවෘත කෙරුණත් 2021 අධ්‍යයන වර්ෂය අවසන් වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අප්‍රේල් මාස 8 වනදායි. ඒ අනුව ශ්‍රේණි උසස් කිරීමක් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ. පාසල් ආරම්භයත් සමග එළඹෙන 22 වනදා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි 7 වනදා සිට මාර්තු මාස 5 වනදා තෙක් පැවැත්වීමට කටයුතු ද ඇති අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ මැයි මාස 23 වනදා සිට
ජුනි මාස 1 වෙනිදා දක්වායි. අද ආරම්භ වූ සියලු පාසල්වලට උසස් පෙළ විභාග වෙනුවෙන් පෙබරවාරි මාස 3 වෙනිදා යලි නිවාඩු ලබා දීමට නියමිතයි. කෙසේ වෙතත් එහිදී කිසිදු ප්‍රාථමික ශ්‍රේණියක් සඳහා නිවාඩු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතුද අද සිට යලි සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. මෙතෙක් බොහෝ රාජ්‍ය ආයතනවල සේවා කටයුතු සිදු වුණේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට අනුවයි. ඒ අනුව අද උදෑසන ජාතික දචිය ඔසවා ජාතික ගීය ගායනා කර රාජ්‍ය සේවා දියුරුම ලබා දී සේවා කටයුතු ආරම්භ කිරීමට රාජ්‍ය ආයතන කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති පසුබිමක සමස්ත පාසල් පද්ධතිය තුළ පවතින අවදානම සැලකිල්ලටගෙන ගර්භණී ඇතුළු සුවිශේෂී අවදානම් සහගත රාජ්‍ය සේවකයන්ට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් ලබා දී තිබූ සෞඛ්‍ය ආරක්ෂිත සහන එලෙසම ලබා දීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. එසේ නොවන්නේ නම් තවදුරටත් රටෙහි පවතින වසංගතය තුළ එම ජීවිතවල සම්පූර්ණ වගකීම ඍජුවම අදාළ බලධාරීන් විසින් බාරගත යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ. මේ අතර පාසල් සහ රාජ්‍ය ආයතනවල කටයුතු අද යලි ආරම්භ වීමත් සමග කොළඹට පිවිසෙන මාර්ග කිහිපයක අද පෙරවරුවේ රථ වාහන තදබදයක් ඇති වුණා. විශේෂයෙන්ම පෑලියගොඩ කැලණිපාලම රාජකිරිය පාර්ලිමේන්තු වටරවුම සහ ගාලුපාරේ රථ වාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තවත් ප්‍රවෘත්තිමය විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මෙරට කොවිඩ් තොරතුරු පිළිබඳවයි දැන් අවධානය. ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් වෛරසය පැතිර යන වේගය බටහිර හා දකුණු අප්‍රිකාවේ තත්වයට සමාන වේගයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. ඒ අනුව මෙවන විටත් ශ්‍රී ලංකාව ඔමික්‍රෝන් ආසාදන රැල්ලක් අභියස සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ. එබැවින් ප්‍රමාදයකින් තොරව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ හේතුව නිසා නැවත වරක් මෙරට සෞඛ්‍ය ධාරිතාවය ඉක්මවා යන තත්වයට අප පත්විය යුතු නොමැති බවයි. කොවිඩ් වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් මෙරට සිදු කරන අනුක්‍රමික පරීක්ෂණ සංඛ්‍යාව සීමිතව පවතිද්දී ආසාදිතයින් 47 දෙනෙකු හඳුනා ගැනීම බරපතල තත්වයක් බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ දිවයිනේ සෑම ප්‍රදේශයකම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සිටිය හැකි බවට අනුමාන කෙරෙන බවයි. රෝගීන් සංඛ්‍යාව විටින් විට වෙනස් වෙනවා. නමුත් මේ සංඛ්‍යාව ඒ තරම් වැදගත් වන්නේ නැහැ. මොකද රෝගීන්ගේ සාම්පල් එකකින් අපි මේ ගන්න නිසා. නමුත් අපිට මෙහිදී වැදගත් වෙන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් පැමිණීම. ඒකෙන් අදහස් කරන්නේ ඒ ප්‍රදේශවල පමණක් මේ ඔමික්‍රෝන් රෝගීන් ඉන්නවායි කියලා. රටේ සෑම ප්‍රදේශයකම මෙම රෝගීන් ඉන්න පුළුවන්. ඒ නිසාම අපි කළ යුතු දේ තමා මොන ආකාරයෙන් හෝ කොවිඩ් රෝගයේ සෑදීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිතව අපේ එදිනෙදා කටයුතු කර ගැනීම තමා මේ මොහොතේ කළ යුතු වැදගත්ම දේ. මේ අතර ගෝලීය කොවිඩ් ව්‍යසනය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාවට එල්ල වී ඇති අභියෝගය තවමත් අවසන් වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළා. ඒ නව වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ 2022 වසර මම හිතනවා අපේ ඉතිහාසයේ අභියෝගාත්මක වසර හැටියට ප්‍රකාශ කළොත් ඒ නිවැරදි කියලායි මගේ විශ්වාසය. මට ආත්ම විශ්වාසයක් තිබෙනවා පහුගිය කාල පරිච්ඡේදයේදී ලෝකයේම වෙලාගත් මේ කොවිඩ් වසංගතය මේ ඛේදවාචකය එය හසුරෝපු හැටි ඒ සම්බන්ධව ගන්නා වූ තීන්දුව తీරන ක්‍රියාත්මක කරපු හැටි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් 2022 අභියෝග ජය ගන්නට හැකි කියන ඉංගිය අපට තිබෙනවා. මම එහෙම කියන්නේ ලෝකේ ප්‍රධාන රටවල් 3-4 ඇතුළතට අපිට ඇතුල් වෙන්න පුළුවන් වෙලා තිබෙනවා අපේ එන්නත් කරණය සම්බන්ධ. අපිට තියෙන අභියෝග අපි ජයගත්ත කණ්ඩායමක් මම ඒක කියන්නට ඕනේ. ඒක නොකියුවොත් මම කරන අසාධාරණයක්. මේ අමාත්‍යාංශයේ සියලුම දෙනා ඒ අභියෝග වලට මුහුණ දීලා ඒ අභියෝග ජයගත්තා. හැබැයි තාම ඒ අභියෝගයේ අවසාන නැහැ.
ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 339 දෙනෙකු හඳුනාගත්තා. ඉන් 3 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයන්. පෙරේදා දින තහවුරු කළ කොවිඩ් මරණ 24ක් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 15000 ඉක්මවා ගියා. එලෙස වාර්තා වූ මරණ අතරින් 13 දෙනෙක් වයස අවුරුදු 60 හෝ 60ට වැඩි පුද්ගලයන්. 11 දෙනෙක් වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන්. මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද 5,61,128 දක්වා ඉහළ ගියේ. තවත් 179 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. මෙරට කොවිඩ් මර්ධන එනත් කරන වැඩසටහන යටතේ මේ වන විට තුන්වන හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 40,72,350ක්. පළමු මාත්‍රා 1,59,93,676ක් සහ දෙවන මාත්‍රා 1,38,46,323ක් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් කෙටියෙන් දැන්. 2015 යහපාලන ආණ්ඩුව බලයට එනකොට අපේ ජාතික ආදායම තිබ්බේ බිලියන 1000යි 1000 බිලියන. අපි ආණ්ඩුව බාර දෙනකොට අපේ ජාතික ආදායම බිලියන 2000යි 2000 බිලියන. එවැනි ආදායමක් එක තමයි අපි රට බාර දුන්නේ. මංකොලොත් ආණ්ඩුවක් නෙවෙයි. දැන් මේගොල්ලෝ මොකද්ද කෙරුවේ? ඒ 8000 දැන් 1.2ට බස්සලා තියෙනවා විදේශ සතිත. ඒ වගේම ජාතික ආදායම. එතකොට 2000ට තිබ්බ ඒ වාර්ෂික ආදායම අද 1300ට අඩු වෙලා තියෙනවා බිලියන. ඉතින් මේ අපේ අර්බුදයට ප්‍රධාන හේතුව ඒකයි. රජය පැහැදිලි කරන්න ඕන මේ විදේශ සම්පත් අඩු වුණේ කොහොමද? අපේ ජාතික ආදායම අඩු කරගත්තේ කොහොමද කියලා. ඉතින් අපි නෝන රට ආරක්ෂා කරගන්න කවුරු ආණ්ඩු කෙරුවා. ඉතින් අපි කියනවා වහාම පාර්ලිමේන්තුව කැදවන්න. ප්‍රේමදාස මහත්මයා ගැන ඇත්තටම මම මුත් කියන්නේ නැහැ. හේතුව එතුමා වගේ විපක්ෂ නායකයෙක් තමයි අපිට හොඳ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියා වගේ. එතුමා සියමල ආණ්ඩුවට ගිහිල්ලා එකක් කියනවා, හම්බන්තොට ගිහිල්ලා එකක් කියනවා, ඊළඟ නෝනත් එක්ක පාටි දානවා, වයින් බිබි දහස් ගණන් කෝටි ගණන් මුදල් වෙන් කර එතුමා කියන්නේ ආර්ථිකය වැටිලා සල්ලි නැහැ, කණ්ඩ නැහැ කියනවා පොළට ගිහිල්ලා. හවසට ගෙනල්ලා එතුමා බාල් නටනවා. ඒ නිසා එතුමා වගේ විපක්ෂ නායකයෙක් ඉන්න එක හොඳයි. ඉතින් එතුමාට ගිය පාර ජනතාව හරි උත්තරයක් දුන්නා. ඉදිරියේදීත් එතුමාට ප්‍රාදේශ සභා ඡන්දය එහෙම තිබ්බහම, පළාත් සභා ඡන්ද තිබ්බහම එතුමට තේරෙයි මොකක්ද එතුමගේ தත්ත්වය කියලා. කුවේට් ගුවන් සමාගමට ඩොලර් නැති නිසා අද ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නවත්තලා තියෙනවා. ඊළඟට නැව් සමාගම් තමන්ගේ ගෙවීම් ඩොලර් වලින් දෙන්න කියලා කියනවා. කබ්‍රාල් මහත්තයා කියන විදිහට ඩොලර් තියෙනවා නම් අපිට පිටරට ඉගෙන ගන්න දරුවෝ ඉන්න දෙමව්පියෝ කියනවා දරුවන්ට ඩොලර් යවන්න විදිහක් නැහැ කියලා. එහෙනම් කබ්‍රාල් ඇමතුමා කියන විදිහට ඔය ඩොලර් තියෙනවා නම් මේ දරුවන් ඉගෙන ගන්න ඩොලර් යවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ගෑස් ටික ගෙන්න ගන්න ඩොලර් තියෙන්න ඕනේ. ඉන්ධන ටික ගෙන්න ගන්න ඩොලර් තියෙන්න ඕනේ. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ කබ්‍රාල් මහත්තයාට අද පාකිස්තානයෙන් ඉන්දියාවෙන් කෑම ටික හිඟා කන්න වෙලා තියෙන්නේ අපේ රටට මේ ඩොලර් නැති නිසා. දැන් මේ තත්ත්වයක් එක්කලා රට නැවත ගොඩ ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඔබට මතකයි 2001 වර්ෂේ ආර්ථිකයේ ඍණ 1.5යි චන්ද්‍රිකා මැතිණියේ කාල පරිච්ඡේදය නැත්නම් 2001 ආණ්ඩුව තියෙනකොට. ඒ වගේම අනිත් පැත්තෙන් පැය 18ක් මේ රටේ විදුලිය කපලා එයාපෝට් එකත් කරුවලේ තිබුණේ. මෙන්න මේ පරිසරයේ තියෙනකොට තමයි එක්සත් ජාතික පක්ෂයට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ රටේ ජනාධිපතිවරයා විදිහට නෙමෙයි ප්‍රේමදාස මහත්මයා සඳහන් කරපුවාට පියන් තනතුරේම තාගමැත් තනතුරේ ඉඳගෙන මේ රට බාර ගන්නට සිද්ධ වුණේ. මාස 6ක් යන්නේ ඉස්සෙල්ලා රටේ ආර්ථිකය හැදුවා, LTT දෙකට කරා, යුද්ධයට අවශ්‍ය ආයුධ ටික ගත්තා, යුද හමුදාව ශක්තිමත් කරා, ඒ වගේම ඍණ ආර්ථිකය ධන ආර්ථිකය බවට පරිවර්තනය කරා. දින 158කින් පැය 24 පුරා රටේ විදුලිය ලබා දෙන්න කටයුතු කරා. 2015 නැවත රාජපක්ෂගෙන් මේ රට බාර ගන්න කොටත් එවැනිම තැනට තමයි මේ රට තල්ලු වෙලා තිබුණේ. ලෝකෙ පිළිගන්න නැති ජාතියක් බවට අපිව පත් කරලා තිබුණා. GSP එක නැති කරලා තිබුණා. යුදාධිකරණයට ගෙනියන්න ඇති කරලා තිබුණා. මහින්ද රාජපක්ෂව විදුලි පුටිය තියන්න ඇති කරලා තිබුණා. මෙන්න මේ වගේ අසීරු තැනකට රටපත් වෙච්ච යුගයක තමයි නැවත 2015 අපට රට බාර ගන්න සිද්ධ වුණේ. ඒ රට බාර ගන්න කොටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ නායකයා පළවෙනිය විදියට නෙමෙයි දෙවෙනිය විදියට එහෙම නැත්නම් ප්‍රේමදාස මහත්තයා සඳහන් කරපු පියන් තනතුරේ ඉඳගෙන තමයි රට පාලනය කරේ. එහෙම කරලා මේ අවස්ථා දෙකේම කඩා වැටිච්ච රට ගොඩනගන්නට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා. දැන් නැවතත් මේ රට විනාශ කරන්න යන්නේ. ඒ නිසා දැන් නැවතත් රට ගොඩ ගන්නට වෙලා තියෙනවා. අපි 69 ලක්ෂයට දොස් කියන්නේ නැහැ. ඒගොල්ලෝ රැවටුණා. කරුණා කරලා දැන් යථාර්ථය අවබෝධ කරගත්ත එකේ මිනිස්සු ජීවත් කරවන පක්ෂයත් එක්කලා පෙළ ගැහෙන්න කියලා අපි මේ 20යි 22 ආරම්භයේදීම ඔබට ආරාධනා කරනවා. දැන් තියෙන හොඳම දේ තමයි ජනතාවට අලුත් පාලනයක් ඉඩ හදාගන්න අවස්ථාව ලබා දෙන එක. ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් ඕනනම් පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුව විසිරුලත් පුළුවන්. තව ටික කාලයක් ගත වුණාම ජනාධිපතිවරයාට මේක විසිරුලත් අවස්ථාව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රටේ ජනතාව නැගිටලා අර 53 හර්තාලය වගේ ජනතා නැගිටීම් වගේ තත්ත්වයක් ඇති වෙලා
පාලකයන්ට දමල ගහලා යන්න තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. දැන් පාලනයේ වෙනසක් මිස අලුත් පාලනයක ආරම්භයක් මිස ඔය දැන් ඔය ඇමතිවරු කියන එකක්වත් උත්තර නෙමෙයි. තවත් ප්‍රවෘත්තිමය විරාමයේ අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. කොළඹ කොටස් වෙළඳපොලේ සීළු කොටස් මිල දර්ශකය අද තවත් වාර්තාවක් ලැබුවා. ඒ දෛනිකව වර්ධනය වූ වැඩිම ඒකක සංඛ්‍යාව වාර්තා කරමින් අද දිනේදී සීළු කොටස් මිල දර්ශකය ඒකක 399.81කින් එනම් 3.2.7කින් ඉහළ ගොස් දිනේ නිමවන විට එහි මුළු අගය 12625.82ක් ලෙස සටහන් වුණා. මේ අතර කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන SNP ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 114.99කින් එනම් 2.7 7.2කින් ඉහළ ගොස් 4348.24ක් ලෙසින් සටහන් වුණා. කොටස් වෙළඳපොලේ දිනේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 9.6ක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියදුරෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාල මාධ්‍යයන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. රටේ ජනතාව නොමග යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් බැලිවිට මහතා පවසන්නේ. දෙහිවල මුහුදු තීරයේ කිමිදමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෘත්තීය කිමිදුම්කරුවෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්වීමෙන් මියගොස් ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසනවා. අද පෙරවරුවේ සිදු වූ මේ ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්. මීට පෙර අවස්ථා කිහිපයකදී දෙහිවල අවට මුහුදේ කරදිය කිඹුලන් සිටි බවට වාර්තා පළ වුණා. මෙම කරදිය කිඹුලන් කොටු කර ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව නාවික හමුදාව සමග එක්ව අවස්ථා ගණනාවකදී මෙහෙයුම් දියත් කළත් එම මෙහෙයුම් සාර්ථක නොවුණේ එලෙස විටින් විට දර්ශනය වූ කිඹුලන් එම මුහුදු තීරයෙන් ඈත්වීම හේතුවෙන්. වයස අවුරුදු 15ට වැඩි 29ට අඩු සියලු තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීම අද සිදු කරනවා. ඒ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ බ්ලොක්චේන් තාක්ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්ෂණ මෙවලමක් ඇසුරෙන්. මෙහි තරුණයන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. හැඳුනුම්පත ජාතික තරුණ සේවා සභාව හරහා ඉදිරියේදී ලබාගත හැකියි. දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මකයි. ඩෙංගු අවදානම වැඩි දිස්ත්‍රික්ක 15ක හෙට සිට විශේෂ මතුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 81ක එම වැඩසටහන ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මකයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාතේ මඩකලපුව අම්පාර මාතලේ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඌව පළාතේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි. සක්‍රිය ඊශානතික මොසම් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තවත් ප්‍රවෘත්තිමය විරාමයේ අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. අද සිට කොළඹ කොටස් වෙළඳපොලේ ගණිතනු කාල පරිච්ඡේදය මිනිත්තු 30කින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 10:30 සිට පස්වරු 2:30 දක්වා සාමාන්‍ය වෙළඳපොළ ගණිතනු සඳහා කොළඹ කොටස් වෙළඳපොළ විවෘත කරනවා. මීට පෙර කොටස් වෙළඳපොළ විවෘතව පැවතියේ පෙරවරු 11 සිට පස්වරු 2:30 දක්වා. මෙහිදී පූර්ව ගණිතනු සැසිය පෙරවරු 10 සිට පෙරවරු 10:30 දක්වා ක්‍රියාත්මකයි. පෙරවරු 10:30ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගණිතනු පෙරවරු 10:30 සිට පස්වරු 2:30 දක්වා වෙනවා. මේ අනුව ගණිතනු සඳහා කොටස් වෙළඳපොළ විවෘතව තිබෙන සම්පූර්ණ කාලය පැය 4ක්. ලොවට අතරතුරු සමගින් දැන් අවධානය විදේශ පුවත් වෙත. දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනිගැනීමේ සිද්ධියට අදාළව 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනන්‍යතාවය හෙළි නොකළ මෙම සැකකරු ගිනි තැබීමේ, ගෙවල් බිඳීමේ සහ සොරකම් කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ. කේප් ටවුන් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති වූ ගින්න වේගයෙන් අනෙක් ගොඩනැගිලි කරාද පැතිර යාම හේතුවෙන් දැවැන්ත විනාශයක් සිදුව තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා පැය ගණනක් දැඩි වෙහෙසක් දැරීමට ගිනි නිවන බටහිරට සිදු වුණා. 1884 වසරේදී
ඉදි කරන ලද පාර්ලිමේන්තුවේ මුල් ගොඩනැගිල්ලට ඉන්හාන් සිදු වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසුන් කරනා ශාලාවටද විශාල හානියක් සිදු වී ඇතැයි විදේශ වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්ෆෝසා ප්‍රකාශ කළේ මෙය විනාශකාරී හා භයානක සිදුවීමක් වුවද පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. විනාශ වූ ගොඩනැගිලි නැරඹීමට ගිය ජනාධිපතිවරයා පැවසුවේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන විනාශ වූ බවයි. සිවිල් පාලනයක් අවශ්‍ය බව ඉල්ලා සූඩානයේ පුරා ජනතාව සිදු කළ දැවැන්ත විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස සූඩාන අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සූඩානයේ බලය එරට හමුදා විසින් අත්පත් කරගෙන අග්‍රාමාත්‍යවරයා නිවාස අඩස්සියට ගත් අතර පසුව ඔහු හමුදා නායකයා සමග බලය හුමාරු ගිවිසුමකට එළඹුණා. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. පාකිස්තාන තුනිරියව් ක්‍රීඩක මොහමඩ් හෆීස් වසර 18ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ඉදිරියටත් 2020 ලීග් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. 2003 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් මොහමඩ් හෆීස් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරඟය වන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී නිමා වූ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියයි. ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 55ක්, එක්දින තරඟ 218ක් සහ 2020 තරඟ 119ක් ක්‍රීඩා කළ ඔහු එම තරඟ රටා තුනේදීම රැස් කළ ලකුණු සංඛ්‍යාව 12780. 2021 වසරට අදාළ ටෙස්ට් එක්දින හා 2020 ලෝක කණ්ඩායම් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකින් 30 දෙනෙකු ඇතුළත්. ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් නම් කර ඇත්තේ නායක දෙමුත් කරුණාරත්නයි. එක්දින කණ්ඩායම සඳහා තුනිරියව් ක්‍රීඩක වනිදු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත් කර තිබෙනවා. වසරේ 2020 කණ්ඩායම සඳහාද වනිදු හසරංග ඇතුළත්. ක්‍රික් ඉන්ෆෝ වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ජෝ රෝඩ්. වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයේ හිමි වැත්තේ බාබා සම්ටයි. ක්‍රික් ඉන්ෆෝ නම් කළ වසරේ 2020 කණ්ඩායමේ නායකයා ලෙසද බාබා අසම් නම් කර තිබෙනවා. මේ සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යළිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබට සුබ රාත්‍රියක්. කොයි තරම්